අරුණ. අයිබෝවන් සුබෝදෑසනක් අද 2021 ජනවාරි මාසයේ 14 වෙනිදා බ්‍රහස්පතින්දාවක්. ඉතින් සුපුරුදු විදිහට රටට ආදරය කරන පරම්පරාව සමගින් අදත් දෙරණ අරුණ මේ මොහොතේදී වැඩිම පිරිසක් නරඹන්නා වූ උදෑසන රූපවාහිනී වැඩසටහන ඔබ වෙත ගෙන එන්නට අප සූදානම්. ඉතින් මුලින්ම අපි සිහිපත් කරන්නට ඕනේ අද 14 වෙනිදා ජනවාරි මාසේ සුවිශේෂී දිනයක්. විශේෂයෙන්ම හින්දු බැතිමතුන් විසින් ඉතාමත් උත්කර්ෂයෙන් යුතුව සමරන්නා වූ දිනයක්. අද දිවයින කියනවා සොබා දහමට කෘතගුණ දක්වන තයිපොංගල් දිනය අදයි කියලා. ගොවිතැනට ගරු කිරීමේ අරමුණෙන් සහ දුරුතු මාසයේ උදාව සියලු පැතුම් ඉටුවේ යන විශ්වාසයෙන් යුතුව ශ්‍රී ලංකාවාසී සහ ලෝකවාසී හින්දු බැතිමතුන් සමරන තයිපොංගල් උත්සවය අදට යෙදී තිබෙනවා. ඒ අනුව ලෝකවාසී හින්දු බැතිමතුන් සියලු දෙනා ඉතාමත් උත්කර්ෂයෙන් යුතුව මේ දිනය සමරණ බව තමයි කියන්නට තිබෙන්නේ. ඉතින් ස්වභාවධර්මයට කෘතගුණ සලකනුවස් සමරනු ලබන තයිපොංගොල් උත්සවය මානව සංවර්ධනය ආරම්භයේ සිට ස්වභාවධර්මය හා බැඳුණු මිනිසා ස්වභාව සෞන්දර්ය ප්‍රතාපවත් කරන හිරු දෙවියන් වන්දනා කිරීම කෙරෙහි තබා ඇති අපරිමිත විශ්වාසය හෙළි කරන විශිෂ්ටමෙන්ම විශේෂ උත්සවයක්. මිනිසා හා ස්වභාවධර්මය අතර ඇති හැඟුම්බර බැඳීම් වලට කෘතගුණ සැලකීමේ මහඟු අවස්ථාවක් වන මෙම උත්සවය එම ජනතාවගේ අධ්‍යාත්මික ජීවන රටාව යහපත් සිතුවිලි එක් කරන උත්සවයක් විදිහටත් හඳුන්වන්නට පුළුවන් කියලායි පුවත්පත් අද සිහිපත් කර සිටින්නේ. ඉතින් කෙසේ වෙතත් මේ පිළිබඳව සඳහන් කරද්දී අද මේ තයිපොංගල් උත්සවය සමරන්නට වෙන්නේ පසුගේ වර්ෂයේ වෙසක් උත්සවය, ඒ වගේම අලුත් අවුරුදු උත්සවය, නත්තල් උත්සවය මේ සියල්ලම සැමරූ ආකාරයෙන් මේ ආරක්ෂණ නීති රීතිවලට අනුගත වෙමින් එහෙම නැත්නම් නිරෝධායන නීති රීතිවලට හිස නමමින් ඒ සුව පිළිවෙත් ඒ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ කරමින් තමයි අපේ හින්දු සහෝදර සහෝදරියන්ටත් මේ තයිපොංගල් දිනය අද සමරන්නට වෙන්නේ. එතරින් යමු අද දිවයින පුවත්පත වාර්තා කරන්නා වූ සුබදායී තොරතුරකට. අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව අද ජනාධිපතිවරයා අතින් විවෘත වීමට නියමිත බව දිවයින ප්‍රධාන පිටුවේ සිරස්තලයක් ඔස්සේ වාර්තා කරනවා. පුංචි ඉඩක් වෙන් කළත් ලොකු කතාවක් එමගින් කියවෙනවා. අතිනවීන තාක්ෂණය හා පහසුකම් සහිත දියුණු යුරෝපීය තාක්ෂණය එක්තැන් කරමින් ඉදිවූ අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාව බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙන රිජිට් ටයර් කෝපරේෂන් පුද්ගලික සමාගම අද ඒ කියන්නේ 14 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් විවෘත වීමට නියමිත බව තමයි මේ වාර්තා කර සිටින. ඉතින් අපේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්ුත් මේ පිළිබඳව තොරතුරු ඔබ වෙත ගෙනාවා. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 250ක ආයෝජනයක ප්‍රතිඵලයක් ලෙස ඉදිවුණු මෙම කර්මාන්ත ශාලාවේ ඇමරිකානු ඩොලර් මිලියන 100ක වියදමකින් සිදු කෙරෙන ප්‍රථම අධීරයේ ඉදිකිරීම මේ වන විට සම්පූර්ණ වී ඇති අතර දෙවනි අධීරයේ ඉදිකිරීම කටයුතු 2022 මාර්තු මාසයේ වන විට අවසන් වීමට නියමිත වෙනවා. ඉතින් පුළුල් නිෂ්පාදන ධාරිතාවයක් සහිත අපනයන ඉලක්ක කරගත් දියුණු යුරෝපීය තාක්ෂණයන් එක්තැන් කරමින් මෙරට එම වර්ගයේ ප්‍රථම හා එකම කර්මාන්ත ශාලාව ලෙස සැලකෙන රිජිට් ටයර් කර්මාන්ත ශාලාව ඉදිකිරීමට පහසුකම් සැලසීමෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මේට දායක වී තිබෙනවා. SUV රථ සඳහා විශේෂ වූ ටයර් ඇතුළුව මගී මෝටර් රථ සඳහා වන ටයර්ද, මෝටර්සයිකල්, ත්‍රිරෝධ රථ, ට්‍රක් රථ හා බස් රථ සඳහා වන ටයර්ද, බරවාහන ටයර්ද නිෂ්පාදනය කිරීමට නියමිත මෙම කර්මාන්ත ශාලාවට රටේ අපනයන ක්ෂේත්‍රය පුළුල් කරමින් ආර්ථිකය ශක්තිමත් කිරීමටත් දායකත්වයක් සපයන්නට හැකිවේ යැයි පුවත්පත අද විශ්වාසය පළ කර සිටිනවා. ඉතින් විශේෂයෙන්ම මේ දිනවල ටයර් ආනයනය සීමා කරලා එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම නවත්වා දමා තිබෙනවාදයි කියන්නට හැකියාවක් ඇත්තේ නැහැ. වෙළඳපොලේ දැඩි ටයර් හිඟයක් පවතිනවා. ඉතින් විශේෂයෙන්ම SUV ටයර් වර්ග SUV වාහන සඳහා අවශ්‍ය අඟල් 19 වගේ ප්‍රමාණයේ තිබෙන ටයර් වල හිඟයක් පවතින බවයි වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් විසඳුමක් ලබා දෙන්නට මේ අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්ත ශාලාවට හැකියාව තිබෙනවායි කියලා අද පුවත්පත් වාර්තා කරනවා. අපි එතනින් යන්නට සූදානම්. ඉතින් ආනයන අපනයන ගැන කතා කරද්දී වරාය ගැන කතා කරන්නට ඕනේ. ඊයේ රාත්‍රියේ ඊටම උණුසුම් මන්දමින් වරායේ නැගෙනහිර ජැටිය පිළිබඳව අලුත් පාර්ලිමේන්තුවේදී කතා බහ ඇති වුණා. ඒ පිළිබඳව සැකවින් හෝ ඔබට
අදහස් දැක්වීම එකක් දෙකක් හෝ ඉදිරිපත් කරන්නට අප සූදානම් විරාමයේ නික්මිතිව කෙසේ වෙතත් අද සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය බවට පත් වී තිබෙන්නේ මේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මතුවී ඇති තත්ත්වයයි. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබ දන්නවා වෘත්තීය සමිති 23ක නියෝජිතයන්ගෙන් සමන්විත කණ්ඩායමක් 12 දෙනෙක් ගියේ. හැබැයි වෘත්තීය සමිති 23ක් නියෝජනය කරමින් ජනාධිපතිවරයා ඊයේ හමු වුණා. ඔවුන් ඉස්සෙල්ලම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකකට මුහුණ දීලා එහෙම නැත්නම් මේ ප්‍රතිදේහ ජනක පරීක්ෂණයකට මුහුණ දීලා තමයි ජනාධිපති කාර්යාලයට පිවිසීම සඳහා අවසරය ලබා ගත්තේ. ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරා මේ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම සම්බන්ධයෙන්. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ වරායේ නැගෙනහිර ජැටිය විකිණීම හෝ බදු දීම කරන්නේ නැහැයි කියලා වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට ජනාධිපතිවරයා ලබා දුන් පොරොන්දුව තමයි එහි දක්වා තිබෙන්නේ. කොළඹ වරායේ නැගෙනහිර කර්මාන්තය නැගෙනහිර පර්යන්තය විකිණීමට හෝ බදු දීමට කිසිම ආකාරයකින් කටයුතු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ ඊයේ දිනේදී කරන ලද ප්‍රකාශය තමයි මෙලෙසින් ප්‍රධාන සිරස්තලය බවට පත්වන්නේ. රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක් වීමට තමයි ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා අවධාරණය කරනවා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් වෘත්තීය සමිතිවල ඉල්ලීමක් අනුව ජනාධිපති කාර්යාලයේදී ඊයේ පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා. පසුගිය රජයේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිසගෙන තිබූ බවත් විකිණීමෙන් පසු ජපානයේ ණයක් ගැනීමටත් ණය මුදලින් ඉදිකිරීම සඳහා වන උපකරණ මිලදී ගැනීමටත් ගිවිසුමට ඇතුළත් වූ බව පැවසූ රාජපක්ෂ මහතා මෙම ගිවිසුම පිළිබඳව වත්මන් රජයේ ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු 51% අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමට එකඟතාවයකට පැමිණීමට හැකි වූ බවත් සඳහන් කරනවායි කියලා තමයි අද දිනමින ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරන්න. ඉතින් දිනමිනේ සොයුරු ඉංග්‍රීසි පුවත්පත ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය බවට පත්වන්නේ එයයි. Eastern Terminal will not be sold leased ජනාධිපතිවරයා විසින් ලබා දෙන්නා වූ පොරොන්දුව. ඒ අනුව ඩේලි නිවුස් පුවත්පතත් කියනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළ බව මේ නැගෙනහිර පර්යන්තයේ විකිණීමක් හෝ බදු දීමක් කිසිදු ආකාරයකින් සිදු නොකරන බව. ඉතින් මව්බිමේ ප්‍රධාන සිරස්තලයත් ඒ හා සමගම බලමු. නැගෙනහිර පර්යන්තයේ විකුණන්නේ නැහැ, බදු දෙන්නේ නැහැ. පර්යන්තයේ සංවර්ධනය කිරීමේ සැලැස්මක් පමණයි. 51ක් අපට 49ක් අදානි සමාගමට වෘත්තීය සමිති හමුවේ ජනපති කියයි යනුවෙන් මව්බිම වාර්තා කරද්දී මව්බිමේ සොයුරු ඉංග්‍රීසි පුවත්පත සිලොන් ටුඩේ අද වාර්තා කරන්නේ ECT will not be sold or leased. සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන සිරස්තලය අපි බලමු. එහි දක්වා තිබෙන්නේ මේ වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ ජනාධිපතිවරයා සඳහන් කළ බව කිසිසේත්ම මේ නැගෙනහිර පර්යන්තය විකිණීමට හෝ බදු දීමට අදහසක් හෝ කැසකැවීමක් හෝ සූදානමක් නොමැති බවයි. ඉතින් දිවයින පුවත්පත කියනවා එහෙනම් කුමක්ද මේ නැගෙනහිර පර්යන්තයට සිදු කරන්න කියලා. දිවයිනේ ප්‍රධාන සිරස්තලයෙන් නැගෙනහිර පර්යන්තයට හවුල් ආයෝජනයක් ඇති කරන බවයි එහි දක්වා තිබෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකාවට 51%ක්, ඉන්දියාවට 49%ක්. ඉතින් අදහස් දැක්වීම් වලට වෘත්තීය සමිති වලටත් ඉඩ ලැබෙනවා. ජනපති වෘත්තීය සමිති හමුවේ කරන ලද සඳහන් මෙහි දක්වා තිබෙනවා. ඉතින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමක් හෝ බදු දීමක් නොකරන බවත් ඒ සංවර්ධනය කිරීම සඳහා හවුල් ආයෝජනයක් ක්‍රියාත්මක කරන බවත් ඒ අනුව අදාළ ආයෝජනෙන් 51%ක අයිතිය ශ්‍රී ලංකාවටත් ඉතිරි 49%ක අයිතිය ඉන්දියාවේ අදානි සමාගමටත් හිමිවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරන ලද බව දිවයින පුවත්පතත් වාර්තා කරනවා. කෙසේ වෙතත් මේ ප්‍රකාශයට එහෙම නැත්නම් 51%කේ 49% මේ නැගෙනහිර පර්යන්තය බෙදී යාමේ යෝජනාව සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය එකඟතාවයකට පත් වුණේ නැහැ. ඉතින් ඔවුන් එතරම් සතුටින් නොවේ ඊයේ දිනේදී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පඩිපෙළ බැහැලා එළියට ආවේ. ඉතින් අද පුවත්පත කියනවා නැගෙනහිර පර්යන්තයේ 100%ම ලංකාවටම ඕනෑ වරාය වෘත්තීය සමිතිය සඳහන් කරනවා. රජයේ අයිතිය 51%ක්, ඉතිරි 49%ක අයිතිය ඉන්දියාවේ අදානි සමාගමටත් වෙනත් අයටත් ජනපති වරාය වෘත්තීය සමිති වලට කියනවා. හැබැයි වෘත්තීය සමිති එක හෙලා කියා සිටින්නේ 23ක් වූ වෘත්තීය සමිතිවල නියෝජිතයන් 12 දෙනා එක හෙලා කියා සිටින්නේ නැගෙනහිර පර්යන්තයේ 100%ක්ම අපේ රටට හිමි විය යුතු බවයි. ඉතින් ඉදිරියේදී ඒ සඳහා
රජය දක්වන්නා වූ ප්‍රතිචාරය. ඉතින් ඒ සඳහා ඒ බලධාරීන් නිලධාරීන් දක්වන්නා වූ ප්‍රතිචාරය සහ වෘත්තීය සමිති විවිධ සංවිධාන අපි දැක්කා මහා සංඝරත්නය ඇතුළු බොහෝ කැපී පෙනෙන සිවිල් චරිත රාශියක් මේ සටනට එක්කාසු වී සිටියා. ඔවුන් දක්වන්නා වූ ප්‍රතිචාරය පිළිබඳව අපට ඉදිරියේදී වාර්තා කරන්නට සිදුවේවි. අපි එතනින් යමු ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලයට. ලංකාදීපය අද වාර්තා කර සිටින්නේ පාර්ලිමේන්තු ආණ්ඩුපක්ෂ කාර්යාලය වහයි පක්ෂනායක රැස්වීම සඳුදාට කල්යයි මැති සභයට පැමිණීමත් සීමා කරයි යනුවෙන් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයෙකු මෙන්ම පාර්ලිමේන්තු ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකයාගේද ලේකම්වරයාද වන නීතිඥ චමින්ද කුලරත්න මහතාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එහි ප්‍රධාන සංවිධායක කාර්යාලය හා මන්ත්‍රී සේවා කාර්යාලය පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් ඊයේ සම්පූර්ණයෙන්ම වසා දමන ලද බව තමයි ලංකාදීපයේ ප්‍රධාන සිරස්තලය ඔස්සේ වාර්තා කරන්නේ. ඉතින් ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ සවස පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමද මේ තත්ත්වය හේතුවෙන් ලබන සඳුදාතෙක් කල් දමා ඇතැයි වාර්තා වෙනවා. පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එම කාර්යාලයේ සියලුම සේවකයන් නිරෝධායනයට යොමු කර ඇති බව පැවසුවේ නිලධාරියා ඔවුන් PCR පරීක්ෂණවලට ඊයේ යොමු කරන ලදැයි ප්‍රකාශ වුණා. පවතින තත්ත්වයේ හේතුවෙන් බාහිර අමුත්තන්ට අත්‍යවශ්‍යම කරුණකට හැරෙන්නට වෙනත් කිසිදු කාරණයකට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීම තහනම් කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කරන ලද බවත් අද ලංකාදීපය මෙලෙසින් වාර්තා කර සිටිනවා. ඉතින් කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ මුලින්ම මේ රෝගය සම්බන්ධයෙන් වාර්තාවක් ගෙනෙන්නේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා. ඔහු තවමත් ප්‍රතිකාර ලබමින් පසුවන්නේ. ඉතින් ප්‍රවෘත්ති පළ වුණා, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රවෘත්ති පළ වුණා දයාසිරි ජයසේකර මහතා යම්කිසි ආකාරයකින් මේ රාවණා පරපුරෙන් පැවතෙන්නා වූ වෙද මහතෙකු විසින් නිර්මාණය කරන ලද පැණියක් පානය කරයි කියලා. ඉතින් මව්බිම් පුවත්පතේ අද ඒ පිළිබඳව ප්‍රවෘත්තියක් පළවනවා. රාවණා පැණියක් මම බිව්වේ නෑ කියලායි දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ. ඒ අනුව ඔහු කැට තබා කියනවා මම එහෙම කිසිදු දෙයක් බිව්වේ නැහැ කියලා. තමා කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීමට රාවණා පැණියක් පාවිච්චි කළ බවට මාධ්‍ය ඔස්සේ යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බව මේ වන විට කොවිඩ් වෛරසය ආසාදිත වී සිටින රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සමාජ මාධ්‍ය ඔස්සේම විශේෂ ප්‍රකාශයක් කරමින් එය මුදා හැර තිබෙනවා. ඒ පිළිබඳව අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා කියන්නේ මම හෝ මගේ පවුලේ කිසි කෙනෙකු හෝ ඔය කියන පැණියක් පාවිච්චි කරලා නැහැ. මම කටයුතු කළේ වෛද්‍යවරුන් සහ හෙදියන් ලබා දෙන උපදෙස් අනුවයි. මම ඊටාම සෞඛ්‍ය ආරක්ෂිතව නිරෝධායනය වෙමින් සිටිනවා. ඔය කතාව කියන පුද්ගලයා මාව සම්බන්ධ කරගන්න හැදුවා. නමුත් මම ඊට ඉඩ දුන්නේ නැහැයි කියලා. ඒකම දෙවනියා විදිහට වාර්තා වන්නේ වාසුදේව නානයක්කාර මහත්මයා. ඉතින් වාසුදේව නානයක්කාර මහත්මයා පිළිබඳවත් අද සිරස්තලයක් පළ වෙනවා මව්බිමේම. වාසුගේ ලේකම් ප්‍රියත් ඇතුළු 15ක් නිරෝධායනයට කියලායි එහි දක්වා තිබෙන්නේ. ඉතින් පුවත්පත් වාර්තා කරා මේ ප්‍රියත් බන්දු වික්‍රම මහතා ඇතුළු පිරිසක්, ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් පිරිවරකට ගනිමින් වාසුදේව නානයක්කාර මහතා ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් අමාත්‍යංශයේදී තමන්ගේ උපන්දින සාදය පවත්වනවා. ඉතින් ඒ අනුව මේ පිරිසෙන් කිහිප දෙනෙකුටම මේ වන විට නිරෝධායන කටයුත්තට යොමු වන්නට වෙලා තිබෙනවා. ජල කළමනාකරණ අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා සමීපව ඇසුරු කළ එම අමාත්‍යංශයේ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා ඇතුළු 15 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. මෙම නිලධාරීන් පිරිස PCR පරීක්ෂණයටද බඳුන් කර ඇති අතර එම වාර්තා ඊයේ වනතුරු ලැබී නොතිබුණු බව තමයි අද පුවත්පත් වාර්තා කර සිටින්නේ. ඒකම දිවයින පුවත්පත කියන PCR පරීක්ෂණ රාශියක් මේ වන විට පාර්ලිමේන්තු ආශ්‍රිතව සිදු කරයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව සෙසු කාර්ය මණ්ඩලයටත් මේ පරීක්ෂණ වලට මුහුණ දෙන්නට සිදු වුණා. දිවයින කියන්නේ පාර්ලිමේන්තුවේ 463කට PCR කියලා ආසාදිතව 5000 පණි. පාර්ලිමේන්තුවේ තුලින් තවත් කොරෝනා පොකුරක් නිර්මාණය වීමේ අවදානමක් ඇතිවීමත් සමග එම තත්ත්වය වළක්වා ගැනීමේ පියවරක් ලෙස ඊයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 463කට PCR පරීක්ෂණ වලට ලක්වන්නට සිදු වුණා කියලා තමයි පුවත්පත කියා සිටින. ඉතින් ඒ අනුව ඒ සමහර පරීක්ෂණ වාර්තා මේ වනතුරුත් ලැබී නොමැති බවත් පුවත්පත් වැඩිදුරටත් වාර්තා කර සිටිනවා. ඉතින් ඇමති වාසුදේව නානයක්කාර, රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන්ට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග පාර්ලිමේන්තුව තුළ මෙසේ අවදානම්කාරී තත්ත්වයක් ඇති වුණා. තවත් පිරිසකට හෙට PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි. මෙම අවදානම්කාරී තත්ත්වයේ සමග ඉදිරි සතියේ පාර්ලිමේන්තුව පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගැනීම සඳහා
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් හා පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව රැස්වීමට නියමිතව තිබුණත් එයත් අර අපි කලින් සඳහන් කරපු ආකාරයෙන් අවලංගු කරන ලද බව තමයි දිවයින පුවත්පත කියන්නේ. ඒකමාද මවබිම් පුවත්පත කියන ඉතින් සංචාරකයන් නම් දිගින් දිගට මේනවා විශේෂයෙන්ම යුක්‍රේන සංචාරකයෙක් ආශ්‍රිතව දෙවන රැල්ල ඇති වුණයි කියලා විද්‍යුත් මාධ්‍යවලට වඩා මුද්‍රිත මාධ්‍ය ප්‍රචාරයක් ලබා දුන්නා. ඉතින් සිදුවේ ප්‍රදේශයේ රැඳී සිටි මේ යුක්‍රේන ජාතිකයෙක් නිසා තමයි දෙවන රැල්ල ඇති වුණේ කියලා. හැබැයි ඉතින් දෛවෝපගත සිදුවීමක් තමන්දා යුක්‍රේනින්ම තමයි අප සංචාරකයන් ගෙන්වන්නටත් ආරම්භ කළේ. අද මවබිම කියනවා යුක්‍රේන සංචාරකයන්ට කටුනායක PCR කරදරයිලු හෝටලයේදී කරන්න තීරණයක් යනුවෙන් තමයි එහි දක්වා තිබෙන්නේ. ඒ අනුව පුවත්පත කියා සිටින්නේ විදේශ සංචාරකයන් ගුවන්තොටුපළේදීම PCR පරීක්ෂණවලට ලක් කිරීමේදී ඔවුන්ට සිදුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් PCR පරීක්ෂණ සම්බන්ධව තිබූ ක්‍රමවේද ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවායි කියලා සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත ඒ සඳහා නව ක්‍රමවේදය සකසා තිබෙනවා. යුක්‍රේනයේ සිට මෙරටට එන සංචාරකයන් සම්බන්ධව මතු වූ ප්‍රමාදයන් හා අපහසුතා සැලකිල්ලටගෙන මේ විදිහට PCR පරීක්ෂණ හෝටල් වලදීම කරන්නට තීරණය කළා තියෙනවා. මේ යුක්‍රේන සංචාරකයන්ගේ නැරඹුම් ස්ථාන එහෙම නැත්නම් ගමනාන්ත විදිහට තෝරාගත්තේ ඊටමත් සීමිත ස්ථාන පිරිසක් විතරයි. ඉතින් ශ්‍රී ලංකාවට පැමිණෙන බොහෝ විදේශීය සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත්වනවා ශ්‍රී දළදා මාලිගාව. ඉතින් මේ දළදා මාලිගාවට මේ යුක්‍රේන සංචාරකයන් බස් පිටින් පැමිණි අවස්ථාවේදී ස්වාමින් වහන්සේ නමක් ඒට විරෝධය පළ කරා. ඉතින් උන්වහන්සේ සඳහන් කළේ දේශීය සංචාරකයන් පැමිණෙන මේ පූජනීය ස්ථානයට මේ යුක්‍රේන සංචාරකයන් පැමිණීම අවදානම් සහගත බවයි. කෙසේ වෙතත් අද මවබිම් පුවත්පත කියනවා දළදා මාලිගාව සංචාරකයන්ට විවෘත කරන්නේ මෙන්න මේ විදිහට කියලා. ඉතින් ඒ කාලසටහනත් අද වාර්තා කරන්නට පුවත්පත කටයුතු කරලා තියෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට පැමිණෙන විදේශ සංචාරකයන්ට පෙරවරු 11 සිට දහවල් 1 දක්වාත් රාත්‍රී 7 සිට රාත්‍රී 8 දක්වාත් මාලිගාවේ දොරටු විවර කරන ලෙස සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු සංචාරක සංගම් ඉල්ලීමක් කරලා තියෙනවා. මෙම ඉල්ලීම සම්බන්ධව අවසන් තීරණයක් ගෙන නොමැති අතර කොරෝනා වෛරස් ප්‍රශ්නය නිසා ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට එන බැතිමුතුන්ගේ පැමිණීමත් සීමා කරලා තිබෙනවා. දළදා මාලිගාවට එන විදේශීය සංචාරකයන්ගෙන් රුපියල් 1500ක මුදලක් අය කර ගන්න අතර කොරෝනා වෛරසය පැතිර යාමත් සමග ඉක්ුත් මාර්තු මාසයේ සිට සෞඛ්‍ය උපදේශන මත මාලිගාවට පැමිණෙන බැතිමුතුන් සීමා කර තිබෙන බවත් මවබිම් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර සිටිනවා. ඉතින් කෙසේ වෙතත් විදේශයන්ගෙන් තමයි බොහෝ විට මේ වගේ වසංගත ඊට පස්සේ වෛරස් බැක්ටීරියා දිලීර ඔක්කොම අපිට බොහෝ විට ලැබෙන්නේ තෑගි විදියට. ඉතින් විදේශීය සංචාරයක් සඳහා පැමිණි අයට අමතරව ක්‍රිකට් සංචාරයක් සඳහා පැමිණි කෙනෙකු විසිනුත් ඔන්න හොඳ තෑග්ගක් ලංකාවට ගෙනල්ලා තියෙනවා. පුවත්පත් ඒ පිළිබඳව වාර්තා කරනවා. ඩේලි මිරර් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වෙන්වන්නේ ඒ පිළිබඳව. ඉතින් ඒ අනුව විසිටිං ඉංග්ලිෂ් ක්‍රිකටර් ෆවුන්් පොසිටව්. ඉතින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශයක් ඔස්සේ තමයි හේරත් මහතාගේ ප්‍රකාශයක් ඔස්සේ තමයි ඩේලි මිරර් පුවත්පත මේ ප්‍රවෘත්තිය වාර්තා කර සිටින්නේ. ඉතින් අද සිංහල ප්‍රවෘත්තියේ පත්‍රත් මේ පිළිබඳව වාර්තා කළත් ප්‍රධාන සිරස්තලයේ විදිහට ඩේලි මිරර් තමයි වාර්තා කරන්නේ. අරුණ පුවත්පත කියනවා නව කොවිඩ් ප්‍රභේදය ගෙනාවේ එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලියේ මත්තලට ආවේ 3 වෙනිදා කියලා එහි දක්වා තිබෙනවා. එංගලන්තයේ නව කොවිඩ් ප්‍රභේදය ආසාද මෙරටට පැමිණ ඇති පුද්ගලයා එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක මොයින් අලි බව අනාවරණය වෙලා තියෙනමයි කියලා අද අරුණ පුවත්පත කියා සිටිනවා. ඉතින් ක්‍රිකට් ප්‍රේමිය දෝරෙ ගලන අවස්ථාවක් විදිහට කියන්න පුළුවන්. ඔහු පසුගිය 3 වෙනිදා එංගලන්ත ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකින් මත්තලට පැමිණියා. මොයින් අලි ඇතුළු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම PCR පරීක්ෂණ වලට යොමු කළ අතර එහිදී ක්‍රීඩක මොයින් අලිට කොවිඩ් වැළඳී ඇති බවට තහවුරු වුණා. මොයින් අලි නිරෝධායනය කිරීමට මෙරට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේ ජෙනටික් C ක්වීන්ස් හෙවත් ජින්සී කුයින් යනුවෙන් හඳුන්වන ක්‍රමවේදය මගින් කළ පරීක්ෂණවලදී මොහුට නව කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගත් බවයි. මෙම පුද්ගලයා මගින් වෛරසය ව්‍යාප්ති වීමට ඇති ඉඩකඩ වැළැක්වීම සඳහා කටයුතු කර ඇති බවත් සෞඛ්‍ය අංශ සඳහන් කරනමයි කියලයි අද අරුණ පුවත්පත කියන්නේ. ඉතින් කොහොමද දන්නේ වළක්වන්නේ? කොහොම හරි ලංකාවට මේ වන විට මේ නව ප්‍රභේදය පැමිණ තිබෙනවා. ඉතින් මේ නව ප්‍රභේදයේ මාරාන්තිකභාවය පැරණි ප්‍රභේදයන් වලට වඩා වෙනස් කියලා වෛද්‍යවරුන් කියන්නේ. හැබැයි පැතිර යාම අතින් බැලුවාම ඊටමත් ඉක්මනින් බෝවන ඊටමත් ඉක්මනින් පැතිර යන ප්‍රභේදයක් විදිහට තමයි මේ නව එංගලන්ත ප්‍රභේදය
හඳුනාගෙන තිබෙන. ඉතින් කෙසේ වෙතත් ශ්‍රී ලංකාව මේ වන විට මේ නව වෛරසය හඳුනාගත් රෝගියෙකු වාර්තා වන්නා වූ 51 වන රට විදිහට අපිට ඔය වගේ වාර්තා තමයි හුඟක් වෙලාට හම්බෙන්නේ 51 වන රට විදිහට වාර්තා වෙලා තියෙනවා කියලා තමයි කියන්නට වෙන්නේ. ඒකම ඉතින් දැන් එන්නත පිළිබඳව කතා බහ කරන්නටම වෙනවා. එන්නත සම්බන්ධයෙන් ඔබ දැක්කා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා කරන ලද ප්‍රකාශයන් ඔහු සිංහල අවුරුද්දට පෙර ආතුව මේ එන්නත ලංකාවට ලැබෙන්නට සලස්වනවායි කියලා TV දෙරන ඔස්සේම යම්කිසි ප්‍රතිඥාවක් පොරොන්දුවක් ලබා දුන්නා. ඉතින් ඒ පිළිබඳව මේ වන විට හෝම්වර්ක් ගෙදර වැඩ සිදු වෙමින් පවතින සයක් තමයි දැක ගන්නට තිබෙන්නේ. ඉතින් ජනාධිපතිවරයාත් චීනයට සහ ඉන්දියාවට පෞද්ගලිකවම ඒ රාජ්‍ය නායකයන්ට ලිපි යවමින් මේ පිළිබඳව උනන්දු කොට තිබෙන සයක් දැක ගන්නට ලැබුණ. අරුණ පුවත්පත අද කියන්නේ එන්නත ගෙන එන්නත ගෙන්න ගන්න ගෝඨාකල ඉල්ලීමට චීනෙන් හොඳ ප්‍රතිචාර ලැබී තිබෙන බවයි කොවිඩ් වෛරසයට එරෙහිව චීනෙන් නිෂ්පාදනය කළ එන්නත ලබා ගැනීමට ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීනෙන් කළ ඉල්ලීමට එම රජයේ ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇතැයි කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කරනවායි කියලා අද අරුණ පුවත්පත කියන. ඉතින් එංගලන්තයෙන් තමයි ගෙන්වනවා කිව්වේ. හැබැයි චීනයෙන් ගෙන්නන්නටත් යම්කිසි උත්සාහයක් තිබෙන බව මේ ඔස්සේ පැහැදිලි වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ඉරිදා ප්‍රකාශ කරන ලද්දේ එන්නත ලබා ගැනීම සඳහා සහයෝගය පළ කරන ලෙස චීන ජනාධිපති ෂින් ජින් පින් වෙත ලිපියක් යොමු කර ඉල්ලා සිටි බවයි. ඉතින් කොළඹ චීන තානාපති කාර්යාලය කියන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමට ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දීමට චීනය මේ වන විට පියවරගෙන තිබෙමින් සිටින බවයි. ඉතින් කෙසේ වෙතත් චීනය වේවා ඉන්දියාව වේවා ඇමරිකාව වේවා මේ වන විට මේ එන්නත් ක්‍රියාදාමයේ යම්කිසි අධීරයන් පසු කරමින් සිටියත් මරණ සංඛ්‍යාවේ අඩුවීමක් වාර්තා වෙන්නේ නැහැ. ආසාදිත සංඛ්‍යාවේ අඩුවීමක් වාර්තා වෙන්නේ නැහැ. ඊ කියන්නට අපි දන්නේ නැහැ. කොහොම වුණත් ඉතින් එන්නත පිළිබඳවත් අපි යම්කිසි ආකාරයකින් බලාපොරොත්තු දල්වාගෙන සිටිමු. ඒකම කියන්නට ඕනේ දැන් විශේෂයෙන්ම මේ ඔස්සේ ඇතිවන්නා වූ අතුරු ආබාධ පිළිබඳව එහෙම නැත්නම් මේ එන්නතේ සැබෑ ස්වරූපයේ එන්නත හැසිරෙන්නා වූ සැබෑ ආකාරය පිළිබඳව තවමත් වෛද්‍යවරුන්ට විද්‍යාඥයන්ට හරි ආකාරයෙන් කියන්නට හැකියාවක් නැහැ. ඉතින් යම්කිසි මතුපිටක් මත පෘෂ්ඨයක් මත මලසිරුරක් මත වෛරසය කොච්චර කාලයක් තියෙනවාද කියන්නට වෛරස් විශේෂඥයනුත් තවමත් නොහැකිව සිටින බව තමයි වාර්තා වෙන්නේ. අපි හරියටම කියන්නට දන්නේ නැහැ. කෙසේ වෙතත් අද අරුණ පුවත්පත කියනවා ඥාතීන් සිරුරු බාර අරන් නැහැ. දින 29කට පසුත් කොවිඩ් දේහෙන් වෛරස් මතුවේයි කියලා. දවස් 29කට පස්සෙත් පරීක්ෂා කරාම මේ කොවිඩ් ආසාදිත මෘතදේහවල වෛරස් තිබිලා තිබෙනවා. PCR පරීක්ෂාවෙන් එය ඔප්පු වී තිබෙනවා. අධිශීතකරණය දින 29ක බහා තිබූ කොවිඩ් මලසිරුරක ජෛව සාම්පල පරීක්ෂාවකදී එම මෘත ශරීරයේ කොවිඩ් වෛරසය සක්‍රියව පවතින අයුරු තහවුරු වී තිබුණයි කියලා තමයි මේ ප්‍රධාන සිරස්තලයෙන් කියවෙන්නේ. අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තිබූ කොවිඩ් මලසිරුරකින් මෙම ජෛව සාම්පල ලබාගෙන තිබෙනවා. පසුගිය 9 වෙනිදා PCR පරීක්ෂණයකට එම සාම්පල් යොමු කර තිබුණා. එහිදී තහවුරු වී ඇත්තේ මලසිරුරේ කොවිඩ් වෛරසය ඒ වන විටත් තිබුණු බවයි. 73 හැවිරිදි අයෙකුගේ මෘතදේහයක් මෙලෙස පරීක්ෂාවට ලක් කර තිබෙනවා. කොවිඩ් වැළඳීම හේතුවෙන් එම පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු කොවිඩ් නියුමෝනියාත් හේතුවෙන් ජීවිතක්ෂයට පත් වුණා. මෙම මෘතදේහය ආදාහනය කිරීම ප්‍රතික්ෂේප කළ ඔහුගේ ඥාතීන් මලසිරුර රැගෙන යාමට රෝහලට පැමිණ තිබුණේ නැහැ. එලෙස දින 29ක් සිරුර අනුරාධපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තිබුණා. එහිදී තෙවැනි වතාවටත් මලසිරුරෙන් ගත් ජෛව සාම්පල PCR පරීක්ෂණයට යොමු කර තිබෙනවා. එහිදී මෙම තත්ත්වය තහවුරු වුණා. පසුව පසුගිය 9 වෙනිදා රෝහල් බලධාරීන් මෙම මෘතදේහය ආදාහනය කිරීමට කටයුතු කර තිබුණයි කියලයි අරුණ පුවත්පත කියන්නේ. ඉතින් කෙසේ වෙතත් දින 29කට එකන මාසයකට පසුවත් මිය යාමෙන් මාසයකට පසුවත් මේ මෘතදේහ ආශ්‍රිතව කොවිඩ් වෛරසය ඒ ආකාරයෙන්ම තිබුණු බව තමයි වාර්තා වී තිබෙන්නේ. අපි එතනින් යන්නට සූදානම් මේ වන විට ලංකාවේ ආසාදිතයන්ගේ සහ මියගිය අයගේ සංඛ්‍යා ලේඛන පිළිබඳව පුවත්පත් දක්වන්නා වූ වාර්තාවලට අද පුවත්පත කියනවා ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 50000 පනී බන්ධනාගාර පෑලියගොඩ හා දිවුලපිටිය කොවිඩ් පොකුරු 46457ක්. ඉතින් ඇත්තෙනම ප්‍රධාන අවස්ථාවේදී මරණ 13ක් විතරයි. එහෙම නැත්නම් පළමු අවස්ථාවේදී මරණ 13ක් විතරයි වාර්තා වුණේ. සමස්ත ආසාදිත සංඛ්‍යාව 50229ක් දක්වා ඉහළට යද්දී සුව වූ පිරිස 43267ක්, මරණ සංඛ්‍යාව 247ක් දක්වා වර්ධනය වෙලා තිබෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලංකාව තුළින් මේ කොවිඩ් ආසාදිතයන් සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවමින් පවතින්නේ, සංඛ්‍යාලේඛන වාර්තාවමින් පවතින්නේ. අපි එතනින් යමු පුවත්පත් මේ වසංගතය සම්බන්ධයෙන් වාර්තා කරන තොරතුරු කිහිපයක් සැකවින් හෝ ඔබ වෙත ඉදිරිපත් කරන්නට. ඒ අනුව
පුවත්පත් කිහිපයක්ම මේ වන විට රටේ පවතිනා වූ තත්ත්වය සහ මේ රටේ තිබෙන්නා වූ තත්ත්වය හේතුවෙන් ඇතිවුණු අතුරු ප්‍රතිඵල පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. අද දිනමින කියන්නේ දැන් රංජන රාමනායක මහතා පිළිබඳව දේශපාලනික කාරණයක් විදිහට එහෙම නැත්නම් අධිකරණමය කාරණයක් විදිහට තොරතුරු වාර්තා කරත් සෞඛ්‍ය නිරෝධායන නීති රීති වලටත් ඔහුට නතුවන්නට සිදු වුණු බව අද දිනමින කියනවා. රංජන් පල්ලන්සේන නිරෝධායනයේ වෙනම කාමරයක රඳවයි කියලා. ඒ අනුව රංජන රාමනායක මහතා අවුරුදු 4ක අච්චු කිරීමකින් එහෙම නැත්නම් බන්ධනාගාරගත කිරීමකින් නික්මිතව නිරෝධායන කටයුත්තට යොමු කරා. එය ඕනෑම රක්ෂිත බන්ධනාගාරගත කරන හෝ බන්ධනාගාරගත කරන සැකකරුවෙකු හෝ වැරදකරුවෙකු වෙනුවෙන් මේ දිනවල ක්‍රියාත්මක වන්නා වූ ක්‍රමවේදය. ඒ අනුව ඔහු පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානයේ වෙනමම කාමරයකට යොමු කර තිබෙන බව තමයි දක්වන්නට තිබෙන. ඉතින් අවුරුදු 4 කිව්වට ඇත්තටම රංජන රාමනායක මහත්මයාට අවුරුදු 4ක් නොවේ ලැබෙන්නේ කියලා අද පුවත්පත් වාර්තා කරනවා. ඒට හේතුව තමයි අධිකරණය විසින් නියම කරන ලබන්නා වූ ඒ අච්චු කිරීමේ කාල සීමාව එහෙම නැත්නම් බන්ධනාගාරගත කරන්නා වූ කාල සීමාව කැලෙන්ඩරයේ වෙනස් විදිහට තමයි බන්ධනාගාර විසින් ගණනය කරනු ලබන්නේ. ඒ අනුව දැන් පෝය දින නිවාඩු දින ආදී ඉවත් කරලා තමයි ඒ කාලය නිර්මාණය වෙන්නේ. ඉතින් ඒ අනුව අද මව්බිම් පුවත්පත කියන ඇත්තටම රංජන රාමනායක මහතාට බන්ධනාගාරයේ සිටින්නට වෙන කාලය මෙන්න මෙච්චරයි කියලා. රංජන් හිරේ ඉන්නේ වසර 2යි මාස 8යි කියලා එහි දක්වා තිබෙනවා. ඉතින් බරපතල වැඩ සහිත සිව්වසරක සිරදඬුවම් නියම කෙරුණු සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන රාමනායක මහතාගේ ඉදිරි සිරගත කාලය වසර 2යි මාස 8කින් ගෙවී යාමට නියමිතව ඇති බව බන්ධනාගාර අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. සිරගත වන පුද්ගලයන්ට වසරකට ගෙවිය යුතු දඬුවම් කාලය මාස 8ක් ලෙස ගණනය කරන බවත් ඒ අනුව රංජන රාමනායක මහතාට නියමව ඇති සිරදඬුවම වසර 1යි මාස 4කින් අඩුවන බවත් එම අමාත්‍යංශයේ සඳහන් කරනවා. ඉහත කී ආකාරයට රංජන රාමනායක මහතාට සිය වසර 2යි මාස 8ක සිරදඬුවම ගෙවීමට සිදුවන බව පවසන එම අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් මාධව වීරසිංහ මහතා පවසන්නේ යහපත් කල්ක්‍රියාවෙන් බන්ධනාගාරය තුල පසු නොවන සිරකරුවන්ට මෙම වරප්‍රසාදය හිමි නොවන බවයි. කල්ක්‍රියාව ගැන ඉතින් නේද? එතුමා බලාගනී කියලා තමයි කියන්නට වෙන්නේ. ඉතින් ඒකම අද දැන් රංජන රාමනායක මහත්මයාගේ පරණ පක්ෂය එම නැත්නම් එක්සත් ජාතික පක්ෂය ඊයේ යම්කිසි වෙනසක් කරා. මව්බිමම කියනවා එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර මහලේකම් රංග රවිට හුලං කියලත් සිරස්තලයක් වාර්තා කර සිටිනවා. ඉතින් ඒ අනුව තනතුරු කිහිපයක් ඊයේ දිනේදී වෙනස් වුණා. ඉතින් නියෝජනායක උපනායක වගේ තනතුරුත් ඒ අනුව වෙනස් වුණා. ඉතින් විශේෂම දේ තමයි මහලේකම් දුරයටපත් උනේ පාලිත රංග බණ්ඩාර මහතා දීර්ඝ කාලයක් තිස්සේ දේශපාලනයේ නිරත වුණු ඒ වගේම බොහොම අධ්‍යක්ීම් බහුල දේශපාලකයෙක් විදිහට ඔහු හඳුන්වන්නට පුළුවන්. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය පක්ෂයේ පුරප්පාඩුව පැවති තනතුරු සඳහා පත්වීම් ප්‍රදානය කළා. පක්ෂයේ සභාපති ධුරේ වජිර අබේවර්ධන මහතා පත් කරා. වජිර අබේවර්ධන මහතා ගාල්ල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වී කැබිනට් ඇමති ධුර කිහිපයක් දරා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායකයා ලෙසත් වජිර අබේවර්ධන මහතා කටයුතු කරා. ඉතින් ඊට අමතරව පාලිත රංගේ බණ්ඩාර මහතාට අකිල විරාජ් කාර්යවසම් මහතාට එන මේ තනතුරු හිමි වුණා කියලා තමයි කියන්නේ. ඉතින් දිවයිනත් කියන එක්සත් ජාතික පක්ෂයේ නව නිලමඩුල්ල මෙහෙමයි. ඒ අනුව නියෝජනායක රුවන් සභාපති වජිර මහලේකම් රංගේ ඔන්න ওই විදිහට තොරතුරු වාර්තා කරනවා. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ඇතුළු ඉහළ තනතුරු කිහිපයක් සඳහා නව නිලධාරීන් පත් කර ගැනීම ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සිදු වුණා. ඒ අනුව පක්ෂයේ මහලේකම් ලෙස පාලිත රංගේ බණ්ඩාර, සභාපති ලෙස වජිර අබේවර්ධන, උපසභාපති ලෙස අකිල විරාජ් කාර්යවසම්, උපසභාපතිවරුන් ලෙස සාගල රත්නායක, අනෝමා ගම කියන මහත්ම මහත්මීන් පත් වුණයි කියලායි කියන්නේ. එතකොට රවි කරුණානායක මහත්මයාට මොකක්ද වුනේ? රවි කරුණානායක මහත්මයා පිළිබඳව අවධානය යොමු කරන්නේ වැඩිපුරම අරුණ පුවත්පත. ඉතින් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී පරණ මුහුණු අලුත් කරයි. හැබැයි රැස්වීමට නාපු රවි උපනායකකමින් දොට්ට කියලා තමයි එහි දක්වා තිබෙන්නේ. ඉතින් රනිල්ට විරෝධය පා රැස්වීම වර්ජනය කරයි කියලත් ඊට යටින් වාර්තා කර සිටිනවා. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ නව පත්වීම් වලට විරෝධය පළ කරමින් පක්ෂයේ හිටපු උපනායක රවි කරුණානායක කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට නොපැමිණීම නිසා උපනායක තනතුරෙන් ඉවත් කිරීමට පක්ෂ නායකත්වය ඊයේ කටයුතු කරයි කියලා තමයි දක්වලා තියෙන්නේ. ඉතින් රවිට හුලං කියලා තමයි අද මව්බිම් පුවත්පත කියන්නේ. කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා එහෙම නැත්නම් පක්ෂ නායකත්වය ඔබ පුදුමුණාව නෑ පුදුම වෙන්න දෙයක් නෑ. පක්ෂ නායකත්වය වෙනස් වුන්නේ නෑ. දශක 3කට ආසන්න කාලයක් තිස්සේ පක්ෂ නායකත්වයේ තවමත් රනිල් වික්‍රමසිංහ මහතා රැඳී සිටිනවා. දී අයිලන්ඩ් පුවත්පත අද කියනවා රනිල් stays put as UNP leader. ඉතින් තව දුරටත්
රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයේ මේ සියල්ලම වෙනස් වන ලෝකයේ නොවෙනස් වන එකම තනතුර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ දරමින් සිටින බවයි දී අයිලන්ඩ් පුවත්පත වාර්තා කරන්නේ. අපි විරාමයකින් පසුව හමු වෙමු. දෙරණ අරුණ Sri Lanka's breakfast show. දැන් අද පුවත්පත වාර්තා කරනවා TNA මන්ත්‍රී ඝාතන චෝදනාවෙන් පිල්ලයන් නිදොස් කොට නිදහස් කියලා නඩු ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයක් නැතයි නීතිපති අධිකරණයට දැනුම් දී තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන සිද්ධියේ සැකපිට අත්අඩංගුවට පත්ව වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන්ට එරෙහිව නඩුව ඉවත දමා ඔහු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරු එස් සුසීදාසන් මහතා ඊයේ නියෝග කළා. අදාළ නඩුව ඉකුද්දා විභාගයට ගත් අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා මෙම නඩුව සාක්ෂි ගොනු කර ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවයක් නැතයි දැනුම් දීමෙන් අනතුරුව මෙම නඩුව ඉවත දැමීමට විනිසුරුවරයා තීරණය කර තිබුණා. ඉතින් නීතිපතිවරයා කියන්නේ ඉතාමත් බල සම්පන්න දුරයක්. ඉතින් බොහෝ විට අධිචෝදනා ඉදිරිපත් කරන්නා වූ නීතිපතිවරයාට විනිසුරුතුමා වුණා කිව්වත් මහාධිකරණයට ඇවිල්ලා කියන්නට පුළුවන් මේ නඩුව ඉස්සරහට පවත්වාගෙන යන්නට නීතිපතිවරයාට කිසිදු අවශ්‍යතාවයක් නැහැ කියලා. ඉතින් ඒ වගේ දෙයක් කියලා තමයි මේ විදිහට මේ සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් නිදොස් කොට නිදහස් කරනු ලබන්නේ. ඉතින් ඉන් අරතුරුව ඔහු ඒ කටයුත්ත කරේ නැහැ. කටයුත්තනේ ඇත්තටම මනුෂ්‍ය ඝාතනය සිදු කළේ නැහැ කියලා ඔහු මාධ්‍ය හමුවක් පවත්වා සඳහන් කර සිටියා. ඒකම ඊයේ දිනේදී දීර්ඝ කාලයකට පසුව අප ප්‍රධානී වීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. අද දිනමිනි කියන්නේ අජිත් ප්‍රසන්නට අප කියලා අධිකරණයේ විභාග වන නඩුවක සාක්ෂිකරුවන්ට සහ වින්දිතයන්ට බලපෑම් කිරීම සහ අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ලක්ෂ 5ක ශරීර අප දෙකක් මත මුදා හැරීමට අභියාචන අධිකරණයේ ඊයේ දිනේදී නියෝග කරන ලද බව තමයි වාර්තාවන්. ඉතින් මෙම සිද්ධිය සම්බන්ධව විමර්ශනය අවසන් කර ඇති අතර ඔහුට එරෙහි අධිචෝදනා මහාධිකරණය හමුවේ කඩිනමින් ගොනු කිරීමට කටයුතු කරන බැවින් සැකකාර අජිත් ප්‍රසන්න මහතාට අප නියම කිරීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා කළ දැනුම් දීම සහ ඉදිරිපත් වූ වෙනත් කරුණු සලකා බැලූ අභියාචන අධිකරණය මෙම නියෝගය නිකුත් කළා. සෑම මාසකම අවසන් සතියේදී ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසත් අජිත් ප්‍රසන්න මහතාට නියෝග කරන ලද බව තමයි අද දිනවෙන පුවත්පත කියන්නේ. අපි යන් පොඩ්ඩකට සිරකොතට 20යි 21 වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය නායකතුමා විසින් ප්‍රකාශයට පත් කළා. නීති ලේකම් හැටියට නිස්සංක නානක්කාර මහත්මයාත් භාණ්ඩාගාරික හැටියට අපේ හිටපු මිස්ප මහත්මයාමයි පත් කළේ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරය සඳහා සාකච්ඡාව වුණාද? නෑ, ඒ ගැන සාකච්ඡාවක් අවශ්‍ය කරන්නේ නැහැ. ගරුතර මහා සංඝරත්නය ඇතුළු සියලු දෙනාගේ මතය රනිල් වික්‍රමසිංහ නායකතුමා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. ඒක තමයි සමාජ මතය. එතුමා ඒකට ඒකතාවේ පාලක කරුවාද? එතුමා ඒකතාවේ පාලක කරත් නොකරත් එතුමා ඒ කටයුත්ත සිදු කළ යුතුව තිබෙනවා. ශක්තිමත් නායකත්වයක් මේ මොහොත වෙනකොටත් එක්සත් ජාතික පක්ෂයට තියෙනවා. ඒ කියන්නේ ගැහුවත් වැටෙන්නේ නැති, වැටුණත් නැගිටින්නට පුළුවන් නායකත්වයක් මේ පක්ෂය තුල තියෙනවා. ඒ නිසා අවබෝධයක්, දැනුමක්, හැකියාවක් තියෙන මිනිසයා රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ නිසා එතුමා තමයි පාර්ලිමේන්තුවට යා යුත්තේ කියන එක අපේ පක්ෂයේ මතය වෙලා තියෙනවා. දැනත් අපේ ජනබල පක්ෂය විසුණුත් පූජය අතුරලේ රතන ස්වාමින් වහන්සේ පාර්ලිමේන්තුවට වඩම්මවමින් ඒ තමන්ගේ ජාතික ලයිස්තු මන්ත්‍රී දුරය පූරණය කරනු ලැබුවා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී දුරය දැන් මාස ගණනක් ගත වෙලා තිබුණත් තාමත් සම්පූර්ණ වෙලා නැහැ. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලයිස්තු එකම එක මන්ත්‍රී දුරයට සුදුස්සා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා. ඉතින් ඇත්තෙන්ම මේ කොරෝනා වෛරසය හොයාගෙන තියෙන එතුමා නිසා ඉතින් මේ තනතුර එතුමාට සුදුසු වෙන්නට පුළුවන්. මේ රටේ දැක්මක් තියෙන බුද්ධිමත් රටට ආදරය කරන நாயකයෙක් ඉන්නවා රනිල් වික්‍රමසිංහ මහත්තයා විතරයි. රටට දැක්මක් තියෙනවා. ඒ දැක්ම හරහා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ස්වාධීන මැතිවරණ කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම ටික මේ රටේ ගෙනාවේ. මේ කොරෝනා වසංගතය එතන දුරින්ම දැක්කා. දැකලා තමයි 19 අනුව ගෙනාවේ. එතකොට අද දරුවෝ ගස් උඩ, ටැංකිය උඩ, මහා වන කැලෑ මැද්ද ගිහිල්ලා ඉගෙන ගන්න හදනවා. එදා ටැබ් එක දෙන්නේ නැතුව ඒකට. අද ටැබ් එක ළමයින්ට ලැබුණා නම් මේ ළමයිගේ අධ්‍යාපනයේ 95%ක් අද ප්‍රශ්නේ විසඳිලා. මේකේ පක්ෂයේ නියෝජ්‍ය නායකයෙක් ඩිසේබල් දරුවෙක් මේ පක්ෂේ කඩාගෙන ගිහිල්ලා මේ පක්ෂයට හානිය නොකරන අඩුම ගානේ මන්ත්‍රී ආසන 30ක් හරි රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පාර්ලිමේන්තුවේ තිබුණා නම් අද එතුමා මේ රටේ බලය අල්ලලා දීල් දේශපාලනේ තියෙන විපක්ෂයන් නිසා තමයි මේ රට වෙලා අද පුවත්පත් වාර්තා කර සිටිනවා මේ කොළඹින් පිට වෙන විශේෂයෙන්ම බස්නාහිර පළාතෙන් පිට වෙන ස්ථාන 11කදී අර
අලුත් අවුරුදු සමයේදී ඒ වගේම නත්තල් සමයේදී කරා වගේ ඇන්ටිජන් පරීක්ෂණ කරනවායි කියලා ලංකාදීපය කියන්නේ බස්නාහිරින් පිටවෙන ස්ථාන 11ක යලි ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරනවායි කියලා. ඉතින් ඒ අනුව මේ ස්ථානවලින් පිටවන්නට අත්‍යවශ්‍ය කාරණා තිබෙනවා නම් පිටවන්නට හැකියාවක් තිබෙනවා. හැබැයි ඇන්ටිජන් පරීක්ෂණ වලට ලක්වන්නට සිදුවේවි. මෙම ඇන්ටිජන් පරීක්ෂාව ඉක්ුත් දෙසැම්බර් මාස 18 වෙනි දින සිට ජනවාරි 5 වෙනිදා දක්වා කාලය තුල සිදු කළා. ආසාදිතයන් 106 දෙනෙක් එම පරීක්ෂණවලදී හඳුනාගත්තා. එම කාලය තුල පුද්ගලයන් 11000කට අධික පිරිසක් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කළ බවයි වාර්තා වන්නේ. බස්නාහිර පළාතින් පිට කොරෝනා අනුපොකුරු ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණෙන් මෙම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව කොළඹින් පිටවන ස්ථාන 11ක් ඉලක්ක කරගෙන සිදු කරන බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් නව කොවිඩ් වෛරස් ප්‍රභේදයක් මේ වන විට ලංකාවට පැමිණ තිබෙනවා. ඒ පිළිබඳව ආචාර්ය චන්දිම ජීවන්දර මහතා දක්වන්නේ මෙවැනි අදහසක්. විද්‍යාගාරයේ අවස්ථා කීපයකදී ජෙනටික් සීක්වෙන්සිං කරලා ඒ අවශ්‍ය කරන සියලුම තාක්ෂණික වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් වසංගත රෝග විද්‍යාංශයටත් ලබා දීලා තියෙනවා. පහුගිය මාසය ඇතුළත ආපු සාම්පල්ස් වලින් නියැදියක් අරගෙන අපේ විද්‍යාගාරයේ ජෙනටික් සීක්වෙන්සිං සිදු කරා පහුගිය සතිය පුරාවට. දැනට මේ හොයාගත්ත කරුණු අනුව අපි වාර්තා කරලා තියෙනවා. දැනට මේ එක පුද්ගලයෙක්ගේ සාම්පල් එක සියලු දෙනාම කතා වෙන්න බ්‍රිතාන්‍යයේ සැරිසරන ඒ මියුටේෂන් එක හා සමානකම් තියෙන වෛරස් එකක් අපි හඳුනාගෙන තිනවා. ඉතින් ඒක අපි තහවුරු කරගත්ත තවදුරටත් වගේ අනිකුත් අපි සම්බන්ධකම් තියෙන විදේශ විද්‍යාගාර හරහා පවා තවදුරටත් මේ පර්යේෂණ දිගටම සිදු කරගෙන යනවා. මොකද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අපිට ඉල්ලා සිටලා තියෙනවා සීක්වෙන්සිං සඳහා ප්‍රමුඛත්වය දීලා ඉදිරියේදී වැඩ කරන්න, විශේෂයෙන්ම ඉදිරියේදී අපේ රට විවෘත කිරීමක් බලාපොරොත්තු වෙන නිසා. දැන් විශේෂයෙන්ම ඔබ දන්නවා මේ යුද හමුදා සමාජිකයන් කියන්නේ රටේ ඒකීයභාවයට, ස්වෛරීත්වයට, භෞමික අඛණ්ඩතාවයට අනුපමීය සේවයක් සිදු කරන ලද පිරිසක්. ඉතින් දැන් සමහර අය ඉන්නවා එක්කෙනෙක් දෙන්නේ 3 දෙනෙක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අතේ ඇඟිලි ගන්නටත් අඩු පිරිසක් වෙන්නට පුළුවන්. ඔවුන් කරන්නා වූ කාර්ය නිසාවෙන් අර කීර්තිමත් මුළු ආයතනයේම අපකීර්තියට පත්වනවා. අර කිරි කාලයකට ගොම බින්දුවක් වැටුණොත් මොකද වෙන්නේ කියන එක වගේ තමයි. ඉතින් අද දිවයින පුවත්පත කියනවා කමාන්ඩෝ සෙබළු පිරිසක් දෙමළිය රක්ෂිතයේ මුවමස් ජාවාරමක කියලා. ඉතින් ඒ පිළිබඳව ඇතුළු පිටුවේ ඡායාරූපයකුත් පළ කරලා තිබෙනවා. මේ මුවමස් කොටස් සමගින් වැල්ලවාය දෙමළිය රක්ෂිතය තුළ මුවමස් ජාවාරමක යෙදී සිටි කුඩා ඔය යුද හමුදා කමාන්ඩෝ බලකා කඳවුරේ සෙබළුන් පිරිසක් මුවමස් තොගයක් සහ හමුදාවට අයත් නිල ජීවිතයක්ද සමග පෙරේදා දහවල් ඌව කලාපයේ බාර වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් දෙමළිය රක්ෂිතය තුළ තුවාල ලබා සිටි අලියෙකුට ප්‍රතිකාර ලබා දීම සඳහා වනජීවී පශු වෛද්‍ය චන්දන ධර්මකීර්ති මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් රක්ෂිතය තුළ ගමන් කරමින් සිටියේදී රහසිගතව සිවිල් වැසියන් පිරිසක් සමග මස්තොගයක් හෝමාරුවේ යෙදී සිටි මෙම සෙබළුන් හා ජීප්‍රතය නිරීක්ෂණය වී තිබෙනවා. වනජීවී නිලධාරීන් විසින් ස්ථානයේ වැටලීමේදී සිවිල් පුද්ගලයන් 7 දෙනෙකු පැන ගිය බවත් තවත් සිවිල් පුද්ගලයෙකු සමග නිල ඇඳුමෙන්ම මස් ජාවාරමේ යෙදුණු හමුදා සැරෙන්වරයෙකු සෙබළුන් 2 දෙනෙකු හා නිල ජීප්‍රතය සමග මස්තොගය අත්අඩංගුවට ගත් බවත් වනජීවී නිලධාරීන් කියනවා. අත්අඩංගුවට මස්තොගේ වියලි මස් කිලෝග්‍රෑම් 2.5ක් සහ අමු මස් කිලෝග්‍රෑම් 58ක් තිබී තිබෙනවා. සිවිල් වැසියන් විසින් අතහැර දමා ගිය ත්‍රිරෝද රථයක්, යතුරු පැදියක්, තරාදියක්, පිහියක්ද මෙහිදී අත්අඩංගුවට ගත් බවයි කියවෙන්නේ. ඉතින් යුද හමුදාව කියන කීර්තිමත් මේ රටේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරන ලද උත්කෘෂ්ඨ ආයතනයට ඒ පද්ධතියට අගෞරව කරන මෙහෙම එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නට පුළුවන්. ඔවුන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි අපි උදක්ම අපේක්ෂා කරනවා. අද දිවයින පුවත්පත ඊට පහලින් වාර්තා කරනවා 1,75,00,000ක මුදල් රන් ආභරණ සමග කුඩු සිද්ධික්ගේ ගෝලයෝ 2 දෙනෙක් අත්අඩංගුවට කියලා. ඒ අනුව මෙරට ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන මොහොමඩ් සිද්දික් නැමැත්තාගේ ගෝලයන් 2 දෙනෙකු පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන් සතුව තිබී රුපියල් 1,75,00,000කට අධික වටිනාකමකින් යුත් මුදල් සහ රන් ආභරණ තොගයක් සොයාගෙන තිබෙනවා. මෙම සැකකරුවන් 2 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ සුපිරි මහල් නිවාසයක සැඟවී සිටියේදී බවයි කියවෙන්නේ. දිවයිනම කියනවාද කොස්කොඩ තාරකගේ කෝටි 23ක කුඩු අල්ලයි කියලා. සොයාගත්තේ ටකරන්වාඩිය කැලෑවකින් දකුණු පළාතේ ප්‍රධානම පෙළේ පාතාල නායකයෙකුට අයත් බව සැක කරන රුපියල් 23 කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තගයක් කොස්කොඩ ටකරන්වාඩිය ප්‍රදේශයේ කැලෑවක සංගවා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පෙරේදා රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඉතින් කොස්කොඩ තාරක නැමැත්තාගේ සේයාරුවක් සහිතවයි මේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගේ කිලෝග්‍රෑම් 23යි ග්‍රෑම් 155ක බරින් යුක්ත බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියනවා. මෙම හෙරොයින් තොගය දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින කොස්කොඩ තාරකට අයත් බවට
සැකපල වී තිබෙනවා. මෙම හෙරොයින් තොගේ තවත් ජාවාරම්කරුවන් පිරිසකට ලබා දීම සඳහා සූදානම් කොට කොස්කොඩ ටකරන්වාඩිය හන්දිය ආසන්නයේ පිහිටි කැලෑවක සංගවා තබන්නට ඇති බවට විශේෂ කාර්ය බලකාය සැක කරනවා. ඉතින් කෙසේ වෙතත් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ඇතැම් නිලධාරීන් පවා මේ මද්‍රව්‍ය අත්අඩංගුවට අරගෙන ඊට පස්සේ ඒවා වලින් ජාවාරම් කළා. ඒවා යලිත් සමාජගත කරලා වෙළඳපොළට නිකුත් කරපු තොරතුරු වාර්තා වුණා. හැබැයි ඊයේ දිනේදී එක්තරා පිරිසක් විසිර ගියා. අපි කැට තබා කියනවා ස්ථිර වශයෙන්ම කියනවා මේ පිරිසත් මද්‍රව්‍ය අනාවරණය කරගන්නට එහෙම නැත්නම් විමර්ශන කටයුතු වලට දායක වෙන පිරිසක්. හැබැයි ඔවුන් අතින් එවන් වරදක් ජීවිතයට සිදුවන්නේ නැහැ. ඔවුන් දිවි ඇතිතුරා ඊටමත් අවංකව තමන්ගේ සේවය කරනවායි කියලා අරුණ පුවත්පතේ ඡායාරූපය බලන්න. ගෞරවයයි සුරතලයයි කියලා එහි දක්වා තිබෙන්නේ. ශ්‍රී ලංකා ගුවන් හමුදාව යටතේ පුපුණ ද්‍රව්‍ය හා මද්‍රව්‍ය සෙවීමේ විශේෂ පුහුණුව ලැබූ සුනකයන් විසිරයාම කටුනායක ගුවන් හමුදා කඳුරේ ගුවන් හමුදා පති එයා මාශල් සුදර්ශන පතිරණගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවතුනා. ඉතින් ඒ අවස්ථාවේදී කෛරා නම් සුනකයා ගුවන් හමුදාපතිවරයාගේ සුරතලයට ලක් වූ අයුරු අතට අත දීලා ආචාර කරනවා කෛරා ගුවන් හමුදාපතිතුමාට. ඉතින් ඒකම ලංකාදීපයත් ඉතාමත් අපූරු ඡායාරූපයක් වාර්තා කරනවා. අද කියන්නේ ගුවන් සුනකයෝ 20ක් විසිර ඇති කියලා. විශේෂයෙන්ම පුපුරන ද්‍රව්‍ය ඒ වගේම මද්‍රව්‍ය අනාවරණය කරගන්නට මේ 20 දෙනා අද සිට සිය දායකත්වය ලබා දෙයි. ඉතින් ඊයේ දිනේදී මේ විසිර ගිය මේ රටට සේවය කරන්නට අපකැප වී සිටින කවදාවත් වංචාවක් ඒ වගේම කිසිම දවසක වැරදි දෙයක් නොකරනවා බවට අපට 100%ක්ම විශ්වාස. මේ 20 දෙනාගේ තොරතුරු දර්ශන අපි ගෙනෙන්නට සූදානම් ලෝකේ සහ ලෝකීය වැඩසටහන අතරතුරදී. අපි ඊයේ රාත්‍රියට යොමු වෙමු මේ අලුත් පාර්ලිමේන්තුවේදී නැගෙනහිර ජැටිය පිළිබඳව ඉදිරිපත් වූ අදහස්. මාධ්‍ය නිවේදනයක් නිකුත් වෙනවා වෘත්තීය සමිති 23ක නම් සහිතව. එහි එක තැනක තියෙනවා ස්වෛරීත්වය හා ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේ පර්යන්තය විදේශ රටකට පැවරීම තර්ජනයක් වෙනවා කියලා. ජාතික ආරක්ෂාව සහ ස්වෛරීත්වය පිළිබඳව මට වඩා ඔබතුමාට 100 වාරයක් අයිතිවාසිකමක් තියෙනවා කතා කරන්න. ඇයි මෙහෙම තීරණ ගන්න? මේ රටේ අඟලක්වත් වෙනත් කෙනෙකුට කඩා ගන්න නොදීම සඳහා ඔබ කිව්වා වගේ අවුරුදු 30ක් යුද්ධ කරපු පුද්ගලෙක් මම. මේ පර්යන්තයක් නෙමෙයි රටෙන් භාගයක් කඩා ගන්න හදපු කට්ටිය නවත්තලා නැති කරලා අපි මේ රට එක්සේසත් කරේ. එහෙම එක්සත් කරපු අපි වගේ අය ඇවිල්ලා පොඩි කෑල්ලක් හෝ වෙනත් රටකට විකුණනවා නම් එතන නායකත්වය දෙන්න අපි එන්නේ නැහැ. මෙතන කිසිම මේ රටකට විකුණනවාවත් රටට බදු දෙනවාවත් කියලා කිසිම තැනක සඳහන් වෙලා නැහැ කොහෙවත්. අද ලෝකයේ සමග සම්බන්ධ වීම තුළ රටේ දේශපාලන සමාජ ආර්ථිකය වශයෙන් ඉතාමත්ම වැදගත් මර්මස්ථානයක් තමයි අපේ වරාය. ඉතින් ඒ වරායේ කෑල්ලක් කොහෙත්ම වෙනත් කට්ටියකට විකුණන වෙනත් රටයකට බදු දීලා වැඩ කරන්න නෙමෙයි රටේ ජනාධිපතිතුමා ඉන්නේ අපිවත් වෙලා ඉන්නේ. CICT පර්යන්තය අපි දුන්න නිකන් මූද CICT සමාගම අවුරුදු 2කින් CICT පර්යන්තය හදලා ඉවර කරලා වැඩ පටන් ගත්තා. දැන් අපි ඊස්ට් ටර්මිනල් එක 2017 දී ඔපරේට් කරන්න තිබුණේ දැන් පරක්කු වුණා. සම්පූර්ණ ඉවර කරන්න තිබුණේ 2010. හොඳ වක් කියන්න ඕන එකට. හරිද? හිටපු ආණ්ඩුවනේ වගේ කියන්නේ. ඔව් හරිය දැන් නිලධාරීන් සහ හිටපු ආණ්ඩුව නිලධාරීන් සියලු දෙනා වගේ කියන්නේ. ඔබතුමාත් ඒක නිලධාරී. ඔබතුමා හිටියා එතකොට. එහෙම ගැලවෙන්න බෑ ඔබතුමාලා දැන් ඔබතුමා බෑ කියලාමනේ කියන්නේ. නෑ බෑ කියලා නෙවෙයි. ඔබතුමානේ චෞදව වෙන්න හදන්නේ. මේක අවුරුදු 2ක් ඇතුළත හදලා ඉවර කරන එක අත්‍යවශ්‍ය දෙයක්. ඒ අතරතුරේ මේ අවුරුද්දේ අපි WCT පර්යන්තයේ වැඩ පටන් ගන්න ඕන. එහෙම කරේ නැත්තං 2028 වෙනකං අපි මේක ඇදගෙන ගියොත් වෙන්නේ මෙන්න මේක තමයි ධාරිතාවය අනුව වැඩිවීම සිද්ධ වෙන හැටි. එතකොට මේ ඔබතුමා මේක ආවත් ඒ කාලේ ඔය කතා දානි ආවත් ඒ කාලේ නෑ අවුරුදු දෙකකින් හදන්න පුළුවන් මේ. මේගොල්ලෝ feasibility report මූදට දාලා තමයි අර හදපු නැති ජැටියකට ක්‍රේන්ස් ගෙනාවේ. ලෝකේ කවුද කියන්නේ සිවිල් වර්ක්ස් ඉවර නැහැ. ඔබතුමා සිවිල් වර්ක්ස් නැතුව ක්‍රේන්ස් ගේනවා. ලෝක කොයි රටේද එහෙම වැඩ කරන්නේ? මේ ව්‍යාපාරය පවතින්නේ ඉල්ලුමට කලින් සැපයුවොත් විතරයි. සාමාන්‍යයෙන් බාලු පර්යන්ත තියෙන වරායවල් ධාරිතාවේ 65%කට පැමිණෙනකොට නව පර්යන්ත අඳුන්ලා දෙනවා. දැන් මේ වෙනකොට අපි මෙහෙවන බහලු ප්‍රමාණය 7.1යි පර්යන්ත ධාරිතාව 7.1යි අපි 100% ඇවිල්ලා ඉවරයි. දැන් අපි අවුරුදු 2කින්
මේ පර්යන්තේ නිම කරේ නැත්තං මේ බිස්නස් එක අපෙන් යනවා. මේ කියන වැඩි හිටිය මට කතා කරන්න දෙන්න. පහලවේ ඕඩර එක කැන්සල් කරලා මෙච්චර කාලයක් ඇද්දි අවුරුදු 4ක් ඔබතුමා නැවත වතාවක් මෝඩ විදිහට මෝඩ විදිහට චෝදනා කරනවා. මෝඩ විදිහට ඔබතුමා මෝඩ විදිහට චෝදනා කරන්න දෙක විතරක් කරන්න බෑ. ඔබතුමාගේ බුද්ධිය තමයි මට ප්‍රශ්නේ තියෙන්නේ. කැමති අස්සම් කරන්නේ නැහැ. අස්සම් කරන්නේ සාමාන්‍ය අධිකාරිවරයා. මෙතුමා නෙවෙයි නම් වෙන කෙනෙක්. ඔබතුමා බේරෙන්න එහෙම මට කිල්ල දික් කරන්නේ අහවල් කරුණු මම නෙවෙයි. ඔබතුමා පුද්ගලයා නෙවෙයි තනතුර. පස්සෙත් ඔබතුමාට තනතුර. ඔබතුමා මගේ කතාව කරන්න දෙන්න. මම දැන් කතාවක් කරන්නේ. කරුණාකර මට කරන්න දෙන්න එපා. කාලය ගියේ මෙතුමා ඔබතුමාගේ තර්කයේ බිඳයන හැම අවස්ථාවකදීම ඔබතුමා ඇවිල්ලා බාධා කරලා කතාව කරන්න දෙන්නේ නැහැ. මෙතුමා දැන් අවුරුදු 2ක් ගැන කතා කරනවා. 2015 දී ඕඩර් එක කැන්සල් කරන්න මෙතුමා නොවේ නම් මෙතුමාගේ පුටුවේ හිටපු වෙන කෙනෙක් කරපු දේ හේතු වුණා. දැන් ඒව සම්බන්ධයෙන් අනාගතයේ දවසක අලුත් ආණ්ඩුවක් ඇවිල්ලා කෙනෙක් සම්බන්ධයෙන් මෙතුමාට වගේ කියන්න මට වගේ කියන්න හරි හරි. මෙතුමා සාමාන්‍ය අධිකාරිවරයා මුල් දෙන්න ඕනේ මේ අධිකාරිවරයා වරදක් කරවන ඊළඟට ආපුව කෙනා ඒක නිවැරදි කරන්න ඕනේ. ඒකයි මහජනතාව වගකීම කියන්නේ. මහජනතාවට වග කියන්න ඕනේ. අවුරුදු 4ක් බලන් ඉඳලා දැන් කියන්නේ දෙකක් ඒ වග කියන්න බැරි වුණාලු. 4කින් බැරි වෙලා තියෙනවා. ණයදීමට පෙර මාළු මිලදීගත් ලක්ෂ 3000 ගෙවන්න දීවරයෝ දීවර සංස්ථාවෙන් ඉල්ලති අද පුවත්පත අද ගෙන එන්නා වූ වාර්තාවක්. ඉතින් ඒ අනුව දීවරයන් ඉල්ලා සිටින්නේ මේ අපිට ණය දෙන්න ඉස්සෙල්ලා මේ කටයුත්ත කරන්න කියලා දීවරයන්ට සහන පොලියට ණය ලබා දීමට පෙර දීවර සංස්ථාව පසුගිය වසර 5ක කාලය තුල දීවරයන්ගෙන් මිලදීගත් මාළු වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් ලක්ෂ 3000කට අධික මුදල ලබා දෙන ලෙස සමස්ත ලංකා පොදු දීවර සම්මේලනයේ ඉල්ලා සිටිනවා. දීවර ජනතාවගෙන් ලබාගත් මාළු වෙනුවෙන් ගෙවිය යුතු මුදල් නොගෙවීම නිසා බොහෝ දීවරයන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බවයි එම සංගමේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා කියන්නේ. මීට අමතරව දීවර සංස්ථා සේවකයන් වෙනුවෙන් අර්ථ සාධකාර මුදලේ තැන්පත් කළ යුතු රුපියල් ලක්ෂ ගණනක මුදලක් තැන්පත් කිරීම පැහැර හැර තිබෙන බවත් පාරිශෝධිත මුදල් ගෙවීමත් වසර 2ක සිට පැහැර හැර තිබෙන බවත් සඳහන් වෙනවා. සේ තිබේදී දීවර ජනතාව නගා සිටුවීමට බව පවසමින් වර්තමාන ආණ්ඩුව සහන පොලියට ණය ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ. ඉතින් අර පෙට්ටි ගණන් ඔබට මතක ඇති යවුවා මේ නැති ඇමතිවරුන්ට අපේ මේ දීවර ඇමතිතුමාමයි කලින් හිටපු මේ අනාවරණය කළේ මැති ඇමතිතුමුරුන්ගේ ගෙවල් වලට ඉස්සෝ පොකිරිස්සෝ ඊට පස්සේ තලපත් තෝර මෝර පෙට්ටි ගණන් යවලා තිබ්බා මාස් පතා. ඉතින් ඒ අවපු ඒවා වෙන්නේ නැති මේ ගෙවන්න නේද මේ දීවර ජනතාවට බොහොම අමාරුවෙන් තමයි මුහුදට යන්නේ. ඉතින් දීවර ජනතාව අවධානය යොමු කරන්නට ඕනේ කාලගුණ වාර්තා පිළිබඳවත්. ඔන්න මුහුදු කරේට ගිගුරුම් සහිත වැසි ඇති වෙන මාළු පරිස්සමෙන් තමයි මුහුදු යන්නට ඕනේ. ඒ අනුව අද දිනමින පුවත්පත කියන්නේ ඉදිරි පැය 24 ඇතුළත ශ්‍රී ලංකාවේ බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් මඩකලපුව සිට හම්බන්තොට සහ ගාල්ල හරහා පුත්තලම දක්වා වන මුහුදු ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසිත් තද වැසිත් ඇතිවන තත්ත්වයක් ඇතිවන්නට පුළුවන් කියලා. ඉතින් විශේෂයෙන්ම දීවර හා නාවික කටයුතු වල යෙදීමේදී අවධානය යොමු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ. ඉහත මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග සුළඟේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70ත් 80ත් පමණ දක්වා ඉහළ යා හැකි බවත් ඊයේ පස්වරුවේ මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒකම අද පුවත්පත කියා සිටිනවා වැව් 30ක වාන්දොරටු විවෘත වෙලා තියෙනමයි කියලා. ජලමූල රාශ්‍ර පහළ ප්‍රදේශවල සිටින ජනතාව වාන්දොරටු විවෘත කිරීම ගැන අවධානය යොමු කළ යුතුයි. වැසි තත්ත්වය අඩුවක් පැවතියත් ඉදිරි දින කිහිපය තුලත් වර්ෂාව දිස්ත්‍රික්ක 10ක පවුල් 3527කට අයත් පුද්ගලයන් 12256ක් පීඩාවට පත්වී තිබෙන බවත් වැඩිදුරටත් අද පුවත්පත වාර්තා කර සිටිනවා. ඒකම මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අද දිනමින පුවත්පත සිරස්තලයක් වාර්තා කරනවා. පාස්කු ප්‍රහාර සැකකරුවන්ට එරෙහි නඩුව 27 වනදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් සිටින ජාතික තෞහිද් ජමාත් සංවිධානයේ නායක සහරන් හෂීම්ගේ බිරිය වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා, නීතිඥ හිජාස් හිස්බුල්ලා හා අයිෂා සිද්දිකා මොහමඩ් වසීම් යන අයට එරෙහි නඩුව ලබන 27 වනදා නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහේස්ත්‍රාත්තුමා විසින් ඊයේ දිනේදී නියෝග කරයි කියලා දිනමින පුවත්පත වාර්තා කර සිටිනවා. ඉතින් ප්‍රියන්ත
පර්යන්තලේනගේ මහිස්ත්‍රාත්තුමාගේ නියෝගයක්ත් එක්කම අපට සිහිපත් වන අර ප්ලාස්කු ප්‍රහාරයෙන් පසුව සිදුවුණු සිදුවීම මේ කාලේ එක රටක් එක නීතියක් කියන මාතෘකාව ආවා. ඉතින් ඒ අනුව තමයි මුස්ලිම් කසාද නීතිය වෙනස් කරන්න කමිටුවක් කියන සිරස්තලයටත් අවධානය යොමු වන්නේ. මව්බිම පුවත්පතේ තමයි අද පළවී තිබෙන්නේ. මුස්ලිම් විවාහ නීති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අධිකරණ ඇමති අලි සබ්රි මහතා විසින් නීතිඥ සබ්රි හලීම් මහතාගේ සහභාගීත්වයෙන් 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරලා තිබෙනවා. එම කමිටුවට කාන්තා නීතිඥවරයන් 2 දෙනෙකුත් පත් කරලා තිබෙනවා. අධිකරණ ඇමතිවරයා පත් කොට ඇති එම කමිටුවේ සමාජිකයන් මෙහෙමයි. මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ABM අශ්රෆ්, නීතිඥ SMM ශාපින්, වකුම් සංගම හිටපු සභාපතිවරයෙක්, ජේමතුල් උලමා සංවිධානයේ සභාපති අර්සම් නූර් ආසිත් මේ ආදී වශයෙන් විශේෂයෙන්ම කාන්තා නීතිඥවරයන් 2 දෙනෙකුත් ඇතුළු මේ කමිටුව පත් කළ තියෙනවා කියලායි මව්බිම පුවත්පත කියා සිටින්නේ. දැන් අද ක්‍රීඩාව ගැන කතා කරද්දී ඉතින් ක්‍රීඩාව නිසා අපිට බොහෝ දේවල් ලැබෙනවා. වෛරසයකුත් හම්බ වෙලා තියෙනවා. ඒකම අද දිවෙන පුවත්පතේ ක්‍රීඩා පිටුවටත් මදකට අවධානය යොමු කරමු. ශ්‍රී ලංකා එංගලන්ත පළමු සටන අද කියලායි වාර්තා වන්නේ. ඉතින් ඒ අනුව මේ තොරතුරු අපේ ක්‍රීඩාංශය ඉදිරියේදී ඔබට වාර්තා කරાવી. අපි කෙටි විරාමයකින් නික්මිතව අද කාටුන් බලමු. දෙරණ අරුණ Sri Lanka's breakfast show. බස්නාහිර පළාතෙන් පිට වෙනත් පාසැල් 11 වෙනිදා විවෘත කරත් දරුවන්ගේ පැමිණීම අඩුයි කියලා අද උදේ විමලසිරිගේ කාටුනෙන් කියනවා පාසලේ මකුළු දැල් බැඳිලාලු. ඉතින් ඒ ස්ථානයේ මේ කවුද ඉන්නේ? ලොකු ඉස්කෝලේ මහත්තයා වගේ ඉන්නේ අධ්‍යාපන ඇමතිතුමාවත්ද? මගේ සිත නොරිදවා වේලාව නොවරදවා මැති පෙම් උපදවා, බැති පෙම් නෙමෙයි මෙහි තියෙන මැති පෙම් උපදවා අකුරු උගනිව් කුමරු සොඳවා කියලා එතුමා සඳහන් කරනවා. මෙන්න අපි තවත් කවියක් කියන්න යන්නේ. අංජනගේ කාටුන් වලින් තමයි මේ කවිය උපුටා ගන්නේ. මහනිල් සුවඳමය කුඩමසු පිලී ගඳමය දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය කියලා අහලා නැද්ද සෑර් කියලා අද ඔන්න ජනතාව අහනවා. අපි අහලා තිබුණාට රංජන් අහලා නැණි කියලායි සෑර් කියා සිටින්නේ. මෙන්න රංජන් හිටපු මන්ත්‍රීතුමාව අද අවන්ත ආටිගල අඳිනවා. ඉතින් මයික්‍රොෆෝනයෙන් දමා ගැසූ රංජන්ට ඊට පසුව විනිසුරු මේසේ තිබෙන්නා වූ මිටියෙන් පහර කෑමට සිදුවුණු බවයි අද අවන්ත ආටිගලගේ කාටුනෙන් කියා සිටින්නේ. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනේ රංජන් හිරේ ගියාලු නේද? ඔව් දේශපාලකයෝ වුණාම ෂේප් න්‍යායක් දැනගන්න ඕනෑනේ බං කියලයි අද දේශපාලකයෝ කියන්නේ. පංකජ රුවින්දගේ සරදම් කාටුනේ පිල්ලයානුත් නිදහස්. තව කී දෙනෙක් ඉන්නවද සෑර් කියලා අද පංකජ විමසා සිටිනවා. මෙන්න ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත එක්සත් ජාතික පක්ෂ වාහනේ දුවන්න පුළුවන් විදිහට රෙපෙයාර් කළා කියන්නේ සර්. ඒ වුණාට බං වාහනේ බ්‍රේක් ඩවුන් කරපු පොර තමයි තාම ඩ්‍රයිවිං සීට් එකේ ඉන්නේ කියලා අද ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපතේ ජනතාව කියා සිටිනවා. මෙන්න අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නැහැ. ඊයේ එක්සත් ජාතික පක්ෂ රැස්වීමක් තිබුණා නේද? මෙන්න රනිල් මහත්තයාගෙන් අහනවා අංජන ගිහිල්ලා. නෑ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉතින් කෘත්‍යාධිකාරී මණ්ඩලයයි සර්වි අර වෙන කවුද පක්ෂයේ ඉන්නේ කියලා අද අංජන අහනවා රනිල් මහත්තයාගෙන්. ඉතින් අර පොඩි ටැංකියක ලොකු මාළුවෙක් වීමේ ප්‍රීතිය භුක්ති විඳින ආකාරය තමයි අද ඒ නායකත්වයේ සමගින් කියන්නට තියෙන. ඉතින් අද දාස අඳින්නෙත් ඒ නායකත්වය ගැන. මෙන්න රනිල් වික්‍රමසිංහ නායකතුමා අද පුටුවේ ඉන්නවා. පුටුව යට තියෙන්නේ බංකු කිහිපයක් විතරයි. වෙනත් පුටු ඒ පක්ෂ කාර්යාලයේ නැති බව කියනවා. හසන්ත විජේනායක කාටුන් ශිල්පියා අද පුටුවක්වත් නැතුව මේ සියලුම දෙනා පැදුරට හෙලා තිබෙනවා. ඉතින් ඔහු කියන්නේ පැදුරකට මේ සියලුම පක්ෂ සමාජිකත්වය ගත හැකි බවයි. හැබැයි පැදුරේත් නායක ස්ථානයේ සිටිනවා රනිල් මහත්තයා. නියෝජ්‍ය නායක, ලේකම්, සභාපති, උපනායක, සහකාර නායක කියලා පුංචි කොටු ඇඳලා ඒවා වලට එන්නට කියලා පැදුරට එන්නට කියලා සෙසු කීප දෙනාට ඇරයුම් කරනවා. හසන්ත විජේනායකගේ හුරේරා කතරගම ගිහින් පූජා තිබ්බාට රවිට එක්සත් ජාතික පක්ෂ උපනායකකම නැති වෙලා. ඒ කියන්නේ රනිල් කතරගම දෙයියන්ටත් වඩා බලවත්ද සර් කියලයි අද හුරේරා විමසා සිටින්නේ. කතරගම දෙයියොත් වෙනස් වන ලෝකයක සියල්ල වෙනස් වෙනවා නම් දෙවියොත් වෙනස් වෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැරෙන්නට චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ නායකයින් වන රවි, නවීන්, අර්ජුන, ලක්ෂ්මන්, මර්වින් කතරගම ඇවිත් අඩව්වක් අල්ලලා බං. කතරගම අඩව් අල්ලනකොට කොළඹින් පරල වෙලා තනතුරු ටික දීලලු බං කියලයි අද චමෝත් පද්මශ්‍රී කියන්නේ. මෙන්න නැගෙනහිර ජැටියට අද කාටුන් ශිල්පීන් ඇඳපු කාටුන් ටික සුවාරිස් දාසගේ කාටුනය ඔන්න නැගෙනහිර පර්යන්ත ගාව ඉඳලා අගමැතිතුමාද සුවාරිස්ට කියනවා විකුණන්නේ නැහැ කිව්වොත් විකුණන්නෙම නෑ බං කියලා.
ඉතින් සුවාරිස් පස්ස හැරිලා ශ්‍රැංගිලා කියලා බෝඩ් එකකුත් තියෙනවා. මන් දන්නවා සෑර්ට චරිත දෙකක් නෑ කියලා. සුවාරිස් කියනවා. මෙන්න අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනේ අද අංජන මැද ඉන්නවා. එක පැත්තක ඉඳන් ජනතා විමුක්ති පෙරමුණේ නායක සහෝදරයා කෑ ගහනවා විකුණනවා කියලා. අගමැතිතුමා අනිත් පැත්තේ ඉඳන් මොරගාන්නේ නෑ. දෙපැත්තෙන් කියනවා විකුණනවා නෑ කියනවා. කවුද ඇත්ත කියන්නේ කියලායි ජනතාව විමසා සිටින්නේ. තරස්වින්ගේ බෙම්පියා කාටුනේ ජනතාව මෙපමණ කලක් බලයට පත් කළේ ආණ්ඩු නෙවෙයි බ්‍රෝකර් සමාගම් කියලා මේ නැගෙනහිර ජැටිය ගැන කියන්නේ රතුපිලේ නායක සහෝදරයා මහත්තයලත් ඔය සමාගම් වලට වරින් වර සපෝට් කළා නේද කියලා අද තරස්වින් බෙම්පියා ලව්වා විමසා සිටිනවා. MD විරරත්න අද නව කොරෝනා වෛරසය ගැනයි කාටුනේ නිර්මාණය කරන්නේ. නව කොරෝනා ප්‍රභේදය ලංකාවට පැමිණෙනවා. ඉතින් බෙල්ලෙන් අල්ලගෙන ඉන්නවා පැරණි ප්‍රභේදය, නව ප්‍රභේදය කොස්සක් අරගෙන එනවා පහර දෙන්නට කියලායි අද MD විරරත්න කියන්නේ. මැති සභයටත් කොරෝනා ප්‍රවෘත්තිය අද නිමල් ජයශාන්තගේ කාටුනේ ඒ අනුව වාද විවාද කරපු දෙපිරිසට ඔන්න අද කොරෝනා වෛරසය විසින් ටොක්කක් ඇනලා තියෙනවා බේදයකින් තොර. අපේ කාටුනේ ඇත්ත එක අදට දෙරණ අරුණ නිමාවට පත් කරනවා. දෙරණ අරුණ Sri Lanka's breakfast show.